නිවන් මඟ විමසුම. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි උතුම් ධර්මය පිළිබඳව අදහස් ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම නොයෙකුත් ආකාරයේ කාරණාවන් නොයෙකුත් ආකාරයේ තැන්වලදී දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සම්මා දිට්ඨි සූත්‍රයට අනුව කොයි විදිහටද අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා, ධර්මය අවබෝධ කරගන්න කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගැනීම සඳහා තමයි අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ දිනවල. ඉතින් අද දවසට අදාළව තියෙන්නේ වේදනා වාරය. මේකේ වාර 16ක් තියෙනවා. වාර 16ක් කියලා කියන්නේ ආකාර 16ක්. මේ ආකාර 16න් එකක් අවබෝධ කරගත්තොත් කෙනෙක් සෝවාන් ඵලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක සූත්‍රයේ තියෙන කාරණා වලින් ඉතාම පැහැදිලි. ඒ මොකද වේදනාව ගැන සඳහන් කරලා තියෙන්නේ කොහොමද? අරිය ශාවකෝ සියා ආවුසෝ යතෝකෝ අරිය ශාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. උජ්ජගතාත්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි වේදනානුපස්සීව වාසය කරන්න ඕනේ කියලා කියන්නේ. වේදනානුපස්සීව වාසය කරන කෙනෙකුට අපි දන්නවනේ සම්මා සතියට අදාළව මොකද මේ නිරෝධය සහ වේදනා නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ වේදනානුපස්සනාව. හොඳයි. එතකොට මොකක්ද මේ කාරණාව? කොහොමද කියන්නේ මේ එකක් දැනගන්නම වේදනාව ගැන හරියට දැනගත්තාම වේදනා සමුදය දන්නවනම් වේදනා නිරෝධය දන්නවනම් වේදනා නිරෝධගාමිනී පටිපදාව දන්නවනම් කියලා කියන්නේ මොනවද මේ දැනගන්නේ ලෝකයේ තියෙන සත්‍ය තත්ත්වයක්. කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන්නේ අපි අපේ වැඩපිළිවෙල කියන්නේ මොකද්ද? මේ ශරීරය ක්‍රියාත්මක වෙන මේ මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන ඔක්කොම ටික උතන තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වහම ලෝකේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලීන් පහක් තියෙනවා. මේ පහ ක්‍රියාවලි පහක්. ඒතර අපි කියන්නේත් මම කියන්නේත් මට අදාළ නැති ක්‍රියාවලි පහක්. මේ ක්‍රියාවලි පහ කැරකෙන ආකාර අනුව තමයි මගේ පැත්ත නිර්මාණය වෙන්නේ. මගේ පැත්තෙන් එක එක ආකාරයේ වැඩපිළිවෙළවල් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලින් පහ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව. ඒවා පේන දැනෙන හැටි තමයි මේ මනුස්සයාය සත්වයාය පුද්ගලයාය කියලා එක එක්කෙනාගේ මේ වෙනස්කම්. මේ හැමදේම තියෙන්නේ වෙනස් විදිහට සකස් වෙලා තියෙන්නේ. අපි
භව වාරෙදි කතා කරා අපි මේ ඔක්කොම භවයක් ලැබිලා තියෙන්නේ. මේ භවය බලන්නකො මනුස්ස භවයක් වුණාට එක එක්කෙනාට ලැබිලා තියෙන ආකාරයේ තියෙන වෙනස්. අපි දන්නවානේ කර්ම භවය, උත්පත්ති භවය නේද? මේ පංච උපාදානස්කන්ධයේ පහළ වීමත් එක්ක එක එක්කෙනාට ඒකේ මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට චූටි කාලේ මූණ දැක්කම හිතා ගන්න පුළුවන් ලොකු වුණාම කොහොම මූණ තියෙද කියලා. මව් ගර්භයෙන් පහළ වෙනකොට තියෙන අර පුංචි මූණ දැක්කහම ලොකු වෙනකොට කොහොම තියෙද කියලා හිතා ගන්න පුළුවන්ද? අම්මා කෙනෙකුට පුළුවන්ද හිතා ගන්න? බෑ. නේද? එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඒක සිද්ධ වෙන්නේ කොහොමද අන්න කර්මය හේතු වෙන හැටි. නේද? ඉතින් එක එක කෙනාට සමහර ලාට එහෙම ඉන්නකොට හදිසියෙම ගින්නකට අහු වෙනවා. මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. එකපාරටම ලොකු අසනීප හැදෙනවා. මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. ඒ වගේ නොයේකුත් දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ශරීරය වෙනස් වෙනවා. මේ කර්ම විපාක, ප්‍රවෘත්ති විපාක මේ ඔක්කොමත් එක්ක මෙතන තියෙන එක්තරා සිද්ධියක්. එක්තරා සිද්ධි සමුදායක්. අතීතය අරගෙන බලන්නකෝ. අපේ අතීතය කියලා තමන්ගේ ජීවිතයේ අතීතය කියලා ගත්තාම එතන තියෙන්නේ මොනවද? සිදුවීම් පෙළක් නේද? බඩගිනි වුණා කියන්නේ සිද්ධියක්. දාඩිය දැම්ම කියන්නේ සිද්ධියක්. අසනීප වුණා කියන්නේ සිද්ධියක්. චිත්ත පීඩාවක් ආවා කියන්නේ සිද්ධියක්. වේදනාවක් ආවා කියන්නේ සිද්ධියක්. අතක් කකුලක් කැඩුණා කියන්නේ සිද්ධියක්. කවුරු හරි මට බැන්නා කියන්නේ සිද්ධියක්. මේ එකක්වත් මට ඕන විදිහට වෙච්ච ඒවාද? මම උත්සාහ කරනවා. ඉඳලාමත් සමහර දේවල් වෙනවා උත්සාහ කරන ඒවා. නේද? ඒ සිද්ධ වෙන හින්දා මම රැවටෙනවා. ඒ සිද්ධ වෙන්නේ කොහොමනම්ද? යම් වස්තුවක් දකුණට තල්ලු කරොත් දකුණු පැත්තට තල්ලු වෙනවා. ඒක ස්වභාව ධර්මයේ නියමයක්. යමක් උඩ ගැහුවොත් ගුරුත්වාකර්ෂණය විසින් ඒක පල්ලෙහාට ඇද ගන්නවා. ඒක ස්වභාව ධර්මයේ නියමයක්. ඒක දන්න මම, ඒක දැනගත්ත මම මොකද කරන්නේ? උඩ තියෙන වස්තුවක් බිමට අතාරිනවා. අතාරියාම ඒක මම වැටුවද වැටුණාද? වැටුණා නේද? මම නෙවෙයි පල්ලෙහාට ඇද්දේ. ඒක ලෝකයේ ස්වභාවයෙන් හින්දා පල්ලෙහාට ඇදුණා. හුඟක් වෙලාවට මම කියන්නේ මොකද්ද? මම තමයි ඒක පල්ලෙහාට දැම්මේ. ඒක මගේ වැඩක්. නේද? ඒක මගේ වැඩක් කියනවා. නෑ ස්වභාව ධර්මයට අනුකූලව ඒ ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව යමක් කරපුවාම කෙරෙනවා. හරිද? ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව යමක් කෙරුවොත් ඒක කෙරෙනවා. දර දාපුවාම ගින්දර වැඩි වෙනවා නේද? දර කියන්නේ ගින්දරට හේතු වෙන දෙයක්. අන්න ඒ හේතු වෙන දේ කරපුවාම ඵලය එනවා. ඉතින් අපි මොකද වෙන්නේ? අපි හිතනවා මං තමයි වැඩේ. මං තමයි වැඩකාරයා. අහවලා තමයි වැඩකාරයා. අහවලා තමයි මේක මැව්වේ. අහවලා තමයි මේක කළේ කියලා. ඉතින් ඔන්න ඔය වැරදි අවබෝධයත් එක්ක අපිට ලොකු මමත්වයක් හැදෙනවා. හරි මගේ දේවල් කියලා හිතෙනවා. මට මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා මම කියන එකක් සකස් වෙනවා. අහවලාට මෙච්චර දේවල් කරන්න පුළුවන්, අහවල් අයට මෙච්චර දේවල් කරන්න බෑ කියලා එක එක මිමි හදා ගන්නවා අපි. හරිද? මේක ටිකක් ගැඹුරු කතාවක්. මම මේ ළඟදිත් දවසක මතක් කරා මේක. ගෙදර ඉන්න හුරතල් සතා අපිට ගොඩක් ආදරේ නේද? කොහොමද ආදරේ කියලා හොයාගත්තේ? එයා මගේ දිහා බලන හැටි, එයා මගේ ඇඟේ ඇතිල්ලෙන හැටි නේද? එයා මං ඉන්න තැනටම වෙලා ඉන්න හැටි නේද? එතකොට සමහර අය කියනවා මේ සතා තරම් කවුරුත් මට ආදරේ නැහැ කියලා. හොඳට විශ්වාසද? මගේ සිතේ ඉපදෙනවා මම කාගේ හරි දිහා ඒ විදිහටම බලනවා නම්, ඒ විදිහටම හැප්පෙනවා නම්, ඒ විදිහටම සලකනවා නම් අන්න මට ලොකු ආදරයක් ඇති වුණාමනේ මම එහෙම කරන්නේ නේද? මම කාගේ හරි දිහා බලනවා නම්, එයාගේ හැප්පි ඉන්න බලනවා නම් හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා නම් මගේ හිතේ ආදරයක් ඇති වෙලා මම එහෙම කරන්නේ. අම්මෙක් දරුවෙක් කෙරෙහි, දරුවෙක් අම්මෙක් කෙරෙහි කියලා හිතන්නකෝ මේ කියන කාරණාව. ඒ විදිහට බලුපැටිය හැසිරෙනකොට මං හිතන්නේ මොකද්ද? මගේ හිතේ ඇති වෙන හැඟීමම තමයි අර පැත්තේ තියෙන්නේ කියලා. නේද? එතකොට ඒ කියන්නේ එයාගේ මානසිකාරය මට සමානයි කියලා මම වැරදි අදහසකට ඇවිල්ලාද නැද්ද? සමහර විට ඒ සතා හැසිරෙන්නේ ඒ සතාට ඇති වෙන හැඟීම මට තියෙන හැඟීමට වඩා ගොඩාක් වෙනස්. එයා ඒ විදිහට හැසිරෙන්නේ පුංචි හැඟීමකින් වෙන්න පුළුවන්. නමුත් රැවටෙන්නේ කවුද? තේරුණාද දන්නේ මම කියපු එක?
නේද? හොඳට හිතුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් යම් කිසි හැසිරීම් රටාවක ඉන්නකොට මම වරද්ද ගන්නවා. මම ඔකට මෙහෙම කියන්නම් ඒක ලේසි. මම කාගේ හරි මට යම් කිසි ලෙන්ගතු හැඟීමක් ඇති වෙලා මම කාගේ හරි කට රත තියෙනවා. එතකොට එයා අරගෙන එයාගේ අත මගේ කරෙන් තියෙනවා. මට මොකක්ද හිතෙන්නේ? මට හා සමානම හැඟීමක් ඒ පැත්තට ඇති වෙලා ලෙන්ගතුකමක් ඇති වෙලා තමයි මගේ කට රත තිබ්බේ කියලා හිතනවා. නමුත් වෙලාද? එහෙමම කියලා කියන්න පුළුවන්ද? බෑ. එක එක්කෙනා හැසිරෙන්නේ එක ආකාරයට. හරිද? එතකොට අපි වැරදි දැකීම වලට එනවා. හැම වෙලේම අපිට මේ ලෝකය වරදිනවා. අන්නේ වැරදි විදිහට අපි තීරණ ගන්නවා. සමහර දේවල් මගේ කියලා හිතලා එක දිගට තියාගන්න පුළුවන් කියලා තීරණ වලට අපි එන්න බලනවා. සමහර ඒවා මගේ නෙවෙයි කියලා අදහස් ඇතිව කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. මේ දේවල් ඔක්කොම ගත්තහම අපි ගොඩාක් රැවටෙනවා ජීවිතය පිළිබඳ. ජීවිතය පිළිබඳ මේ රැවටෙන එක නවත්ත ගන්න නම් අපි ජීවිතය නිරීක්ෂණය කරන්න ඕනේ. ජීවිතය නිරීක්ෂණය කරන්න නම් අපිට නිරීක්ෂණය කරන්න යමක් තියෙන්න ඕනේ. හරිද? අපිට නිරීක්ෂණය කරගන්න තියෙන පහසුම තැන තමයි ඔය ක්‍රියාවලීන් පහම ක්‍රියාත්මක වෙමින් තියෙන කොහෙද? මෙන්න මේ බඹයක් විතර වෙච්ච තමන්ගේ කොට ගත්ත ශරීරය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ වගේ දේවල් අපිට දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ ඔන්න ඔය தত্ত্বය නිසා. ඒ කියන්නේ අපේ ක්‍රියාවලිය ගවේෂණය කරන්න. මම නිකන් අහනවා අපේ පින්නන්ත අයගෙන් අපේ ක්‍රියාවලිය ගවේෂණය කරන්න වෙලාවක් තියෙනවද දන්නේ නැහැ. තියෙන වැඩ කන්දරාවේ හැටියට නේද? ඒ වුණාට ඒ මොන වැඩ තිබුණත් අපි එහා ගෙදර ගැන නම් නිරීක්ෂණය කරා. නේද? එතකොට දේශපාලනය ගැනත් නිරීක්ෂණය කරා. බොහෝ දේවල් අනුන්ගේ දේවල් බැලුවා. බලාගන්න දරුවෝ ගැනත් නිරීක්ෂණය කරා. ගොඩක් නිරීක්ෂණය කරා. නේද? ඒකලා තීරණත් ගත්තා. ඔක්කොම කරපු මට බැරි මොන එකම දේ තමයි මං ගැන හොයාගන්න. මට දුක් ඇති වෙන්නේ ඇයි? මට වේදනාවල් ඇති වෙන්නේ ඇයි? මට නොයෙකුත් ආකාරයේ පීඩාවන් පසුතැවිලි ඉතින් මේවා ඔක්කොටම හේතුව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මට ලෙඩ ඇති වෙන්නේ ඇයි කියලා හේතුව දේශනා කරලා තියෙනවා. එතකොට ඒවා නැති කරගන්න විදිහක් දේශනා කරලා තියෙනවා. මට කරදරකාරී තත්ත්වයක් නැති වෙන්නේ ඇයි කියලා දේශනා කරලා තියෙනවා. මේ ඔක්කොම පැහැදිලිව දේශනා කරලා තිබියදී මං වැඩ කරන්න යනකොට මෙන්න නැකත් හොයාගෙන යනවා. හරිද? මෙන්න රාහු කාලේ බලනවා. මට කරදර වෙන්නේ මොකද කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙද්දි මං වෙන ඒවා නේද නොදන්න දේවල් අන්ධ භක්තියෙන් පිළිගන්න යනවා. ඇයි බයයි? මොකක්ද අදහසක් තියෙන හුඟක් අයට මේ මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා මේ ලෝකේ කියලා. ඒ බලවේගයට ඉල්ලීම් කරනවා හුඟක් අය. නේද? නැත්තම් මෙහෙම කියන්නේ නැහැනේ. අරක වේවා මම මේ කරපු දෙයට මේක වේවා අරක වේවා නේද? ඔය විදිහට කවුරු හරි නිකන් ඒක හරි චිත්‍රයක් නෑ තමන්ගේ හිතේ. බලවේගය ගැන චිත්‍රයක් නෑ. ඒකට සමහර දෙවියන්ට බාර දීලා. දෙවියෝ තමයි මේ ඔක්කොම කරන්නේ. සමහරට වෙන බලවේගයකට සමහර කට්ටිය විශ්ව ශක්තිය කියලා එකට බාර දෙනවා. රාහුටත් බාර දීලා තියෙන කෑල්ලක්. නේද? එක සමහර අය ග්‍රහලෝක වලට බාර දීලා. නේද? මේ ග්‍රහලෝක වලින් එන බලපෑම අයින් කරන්න නවග්‍රහ මුද්දක් දාන්න ඕනේ කියලා ව්‍යාපාරිකින්ටත් අහු වෙනවා. ඉතින් මේ ඔක්කොටම බාර දීලා තියෙන්නේ කොහේ තියෙන බලවේගයද? මගේ ළඟ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් බලවේගය අල්ලගන්න පුළුවන්. හරිද? ඒ බලවේගය අල්ලගන්න නැතුව වෙන මොකද්ද බලවේග වගේකට ඉඩ දීලා අන්ධ භක්තිය කියලා කියන්නේ ඒකයි. නැත්නම් අන්ධානුකරණය කියන්නේ ඒකයි. මතකයිනේ නේද? සත්තු ඔක්කොම දුවන්න පටන් ගත්තා. ලෝකෙ පෙරලෙනවා කියලා. හොයාගෙන ගියාම අන්තිමට බෙලි ගෙඩිය තල්ලත්තකට වැටලා තියෙන්නේ. අහපුවාම කවුද දැන් මේ ලෝකෙ පෙරලෙනවා දැක්කේ?
දැකපු මිනිහෙක් නෑ. හැබැයි දුවනවා දිවිල්ල. ඒ වගේ ග්‍රහලෝක ලෝකේ පෙරලෙනවාය කියලා කට්ටියක් දුවනවා. නැකත් ලෝකේ පෙරලෙනවාය කියලා කට්ටියක් දුවනවා. ලැජ්ජයිද නැද්ද? නේද? රාහු ලෝකේ පෙරලෙනවාය කියලා තව කට්ටියක් දුවනවා. දෙවියෝ ලෝක පෙරලෙනවාය කියලා තව කට්ටියක් දුවනවා. අම්මේ මාව නම් පෙරලන්න එපා. අම්මේ මං කෑමක් ගෙනත් දෙන්නම්. පළතුරුත් ගෙනත් දෙන්නම්. පඬුරුත් තියන්නම් නේද? මාව පෙරලන්න එපා. ඊයේ පෙරේදත් මාව පෙරලලා දැම්මා. එහෙම තමයි අදහස. හොඳටම පිස්සු ගතිය තියෙනවා. හරිද? ඒ මදිවට දෙවියෝ නම් අඩුම ගානේ කොහේ හරි තැනක ඉඳන් ජීවමානව ඇල්බම් බැල්මක් හරි දානවා කියලා හිතන්නකො. මොකද දිව්‍ය ලෝකයක් තියෙනවනේ. ඒකින්ද බාරයක් හාරයක් වෙන එක ටිකක් හරි සාධාරණයි කියලා ටිකක් හරි සාධාරණයි කියලා හිතන්න පුළුවන්. බුදුහාමුදුරන්ට බාර වෙන්නේ මොකටද දන්නේ? පිරිනුවම් පාපු උත්තමයන් වහන්සේලාට බාර වෙනවා. මේක කරලා දෙන්න කියලා. හරිද? ඒ තරම්ම මුලාවට පත් වෙලා තියෙන තත්ත්වයක ඉන්නේ අපි ගැන හොයපු නැති හින්දා. ඒකයි අපි ගැන හොයන්න ඕනේ. ලෝකයේ තියෙන හේතුඵල ධමයක්. අන්නේ හේතුඵල ධම තියෙනවා අපි දන්නවා පටිච්චසමුපාද ධර්මයට අනුව ඒ දේවල් සිද්ධ වෙන්න හේතු ටික දේශනා කරලා තියෙනවා. ඊට අමතරව තව 4ක් මේකට එකතු කරලා වාර 16ක් එක එක හේතු. දැන් අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා පටිච්චසමුපාද ධර්මයේ නැහැනේ. හරිද? එතකොට ඒවා ටික ඔක්කොම මේ ධර්මයේ සඳහන් වෙනවා. මොකේද? මෙන්න මේ කියන සම්මාදිට්ඨි සූත්‍රයේදී අහවල් දේ තිබ්බොත් අහවල් දේ වෙන බවත්, අහවල් දේ තිබ්බොත් අහවල් දේ වෙන බවත්, අහවල් දේ කියලා සඳහන් කරලා තියෙනවා. වේදනාව හරියට හඳුනා ගන්න ඕනේ. හරිද? වේදනාව හඳුනා ගන්න ඕනේ. වේදනාවට හේතු හඳුනා ගන්න ඕනේ. එතකොට අපිට හොඳට තේරෙනවා වැඩේ. මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. බලමු අපි ඒක විතරක් ගැන හිතලා බලමු. මොනවද මේ වේදනාව කියන්නේ? අපි ඇත්තටම පුංචි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් මොනවද මේ කරන්නේ? ජීවිතය කියලා අපි මොනවද මේ කරන්නේ? හරියට මහන්සි වෙනවා. ගොඩ මහන්සි වෙනවා. මහන්සි මොනවද මේ කරන්නේ? සිතේ සහ කයේ සැප වේදනා හදාගන්න දඟලනවා. සිතේ ඇති වෙන සැප වේදනාවට සෝමනස්ස කියනවා. කයේ ඇති වෙන සැප වේදනාවට සැප කියනවා. එහෙනම් සැප සහ සෝමනස්සයන් උපදවා ගන්න නේද? ඒකට නෙවේද දඟලන දැඟලිල්ල ඔක්කොම. හවුද නැද්ද? හැමදේම හැම වෙලේම නේද? හැම වෙලේම හැමදේම කරන්නේ සිතේ ඇති වෙන දුක්, කයේ ඇති වෙන දුක්, ඒකට කියන දෝමනස්ස කියලා. හිතේ ඇති වෙන දුක් වල දුක්ඛ දෝමනස්ස නැති කරගෙන සුඛ සෝමනස්ස ඇති කර ගැනීම සඳහා සියල්ල සිද්ධ කරනවාය කියලා කිව්වොත් කිසිම වෙන වචනයක් කතා කරන්න බෑ. ආය කතා කරන්න එන්නත් එපා. ඇයි එහෙම කියන්නේ? බය නැතුව. එහෙම ප්‍රත්‍යක්ෂව බය නැතුව කියන්න පුළුවන්. ඇයි? සුඛ සෝමනස්ස ඇති කරගන්නට දුක් දෝමනස්ස නැති කරගෙන සුඛ සෝමනස්ස ඇති කර ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක යෙදිලා ඉන්නවාය හැම නිමේෂයකම කියලා කිව්වොත් හවුද නැද්ද? ඉතින් මේක හැදිලා තියෙන හැටිනේ අප්පා. නේද? මේ ශරීරය හැදිලා තියෙන්නේම එක ඉරියව්වක චූටි වෙලාවක් ඉන්න බැරි වෙන්න. දුක් ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? හැරෙනවා. නේද? කකුල පල්ලෙහාට දාගෙන ඉන්න කකුල උඩට ගන්නවා. ඊට පස්සේ කකුල උඩට තියාගෙන ඉඳලා ආයෙ පල්ලෙහාට දානවා. නේද? දකුණට හැරිලා හිටියනම් වමට හැරෙනවා. වමට හැරිලා හිටියනම් දකුණට හැරෙනවා. නේද? ඉඳගෙන හිටියනම් නැගිටිනවා. නැගිටලා හිටියනම් ඉඳ ගන්නවා. නේද? ඉඳ ගැනීම සැපද? ඉඳ ගැනීම සැප නම් ඇයි ටිකකින් නැගිටින්නේ? නැගිට සිටීම සැපද? නැගිට සිටීම සැප නම් ඇයි ටිකකින් ඉඳගන්නේ? නිදා ගන්න එක සැප නම් නේද? ඇයි නැගිටින්නේ? නිදිය නීරියාවෙම ඉඳලා සැපෙන්ම ඉන්නවනේ. මේ ශරීරය එහෙම ඉඳ දෙන්නේ නැහැ. දුක් ඇති කරනවා නැවත වාරයක් නේද? ඉතින් අපේ වැඩේ ඉරියව් වෙනස් කර නැවත මේවා හදන එක, කණ්ඩ දෙන්නේ එකයි, බොණ්ඩ දෙන්නේ එකයි, නාවන්නේ එකයි, නිදි කරවන්නේ එකයි, අන්ධ වුණා නේද? අන්ධ උපේවා ගලවනවා. හරිද? මේවා එක ඒවා කර මොකද කරන්නේ? සීතය, උෂ්ණය මේවා සකස් කරලා දෙනවා. එක ඒවා කර මේ කරන්නේ සැප වේදනා හොයාගන්න. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අදාළ දේවල් පෙන්නමින් හිතේ සෝමනස්යන් ඇති කරවන්න කරන දේවල් බොහෝ දේවල් සිද්ධ කරනවා. නේද?
ඉතින් මෙන්න මේ කරන බොහෝ දේවල් අපේ පැත්තෙන් අපි ඊටාම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. හරිද? ඊටාම හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ මේක මොකක්ද? මේවා කරලා ඔය වැඩේනේ දැන් කරන්නේ නේද? ඒකනේ කරෙත් ඒකනේ. කරන්න ඉන්නෙත් ඒකම තමයි ඔය කිව්වට. නේද? කරන්න ඉන්නෙත් ඒකම තමයි. එතකොට හිත සතුටු කරන්න, කය සැපෙන් තියන්න වැඩ වගේක් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. සමහර අය රට යන්න ලෑස්ති කරගෙන. මොකද මේ හිටියා වගේ නෙවෙයි. ඒ ගියාම නේද? හිත සතුටු කරන්න නොදැක්ක දේවල් දකින්න පුළුවන්. ඊළඟට එහෙ දේශ ගුණයත් එක්ක සැපෙන් ඉන්න පුළුවන් කියලා ආරංචියක් තියෙනවා කියලා යනවා. ඊට ඉස්සෙල්ලා හොයලා බලන්නේ ගිය මිනිස්සුගේ තත්ත්වය මොකද්ද කියලා. හරිද? හරියට හොයලා බැලුවොත් එහෙ කට්ටිය මොකද කියන්නේ? අම්මෝ මේ පැත්තවත් එන්න එපා මේක ඊට වැඩිය අපායක් කියනවා. කොහේ ගියත් ඔය කියන සැප සහ මානසික සැප කියලා කියන සෝමනස්සය ස්ථීරව පවතින්නේ නැහැ. නේද? ඔන්න ඔය ටික දැනගත්තා නම් ඇති. ඔය ටික දැනගත්තා නම් ඇති. දැනගත්ත කියන්නේ මම මේ කියන දේ අහපුවාම ඇති කියලාද? නෑ. ඒකේ ස්වභාවයක් දකින්න ඕනේ. හරිද? අපේ හිතේ තියෙනවා පොඩි පටු අදහසක් මගේ සැප වේදනා එක දිගට නවත්ත ගන්න පුළුවන් වෙයි දවසක කියලා. මට ඇතිවෙන සෝමනස්යන් සහ සැපයන් ඉන්නකෝ. මට මේ දවස්වල නම් ප්‍රශ්න වගේක් තියෙනවා. නේද? ප්‍රශ්න කියන්නේ ඇත්තට මොනවාද? ප්‍රශ්න කියන්නේ මොනවද? අර්ථ දක්ව ගන්න ඕනේ. යමෙක් යම් දෙයකට ප්‍රශ්නයක් කියනවා නම් ඒ තමයි දුක් දුම්නස් ඇවිල්ලා වෙනස් කරගන්න බැරුව දඟලනකොට කියනවා ප්‍රශ්නයක් කියලා. බලන්න එහෙම නෙවෙයිද කියලා හැම ප්‍රශ්නයක්ම එහෙම නෙවෙයිද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිව කොච්චර සාරාංශගත කරලා තියෙනවද කියලා බලන්න. නේද? ජීවිතේටම ඔක්කොම ටික අරගෙන එක මල්ලකට දාලා පෙන්නුවා වගේ. සියලු ප්‍රශ්න ටික අරගෙන මෙන්න කියනවා දුක් දුම්නස් අයින් කරගන්න හදනකොට අයින් කරගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් මේ දවස්වල ප්‍රශ්න වගේක් තියෙනවා කියන්නේ ඇයි? ඒ වගේ වගේක් තියෙනවා. නේද? මේ මුදල් වගේක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක මේ හොයාගන්න බෑ. හරිද? එතකොට දෝමනස්ස තියෙනවා. නේද? මේ මුදල් ඕන වෙලා තියෙන මොකක් හරි කය සැපෙන් තියන්න ඕන වාහනයක් ගන්න. ඉතින් ඒක හින්දා දැන් අමාරු වාහනයක යන්න වෙලා තියෙන එහෙනම් දුක් තියෙනවා. හරිද? ඒ වගේ සියලු ප්‍රශ්න කියලා කියන්නේ නැත්නම් මගේ දරුවෙක් හිතුවක්කාර වෙලා. මොකද වෙලා තියෙන්නේ? ඒකින්ද මට එහෙට මෙහෙට දුවන්න වෙලා. කායික දුක්. නේද? ඊළඟට ඒකින්ද මට ලොකු මානසික පීඩනයක් ඇවිල්ලා. මානසික දුක් කියන්නේ දෝමනස්සයන්. එහෙනම් මෙන්න මේ දුක්ඛ දෝමනස්ස කියන දේවල්. හරිද? දුක්ඛ දෝමනස්ස කියන දේවල් සුඛ සෝමනස්ස බවට පත් කරගන්න බැරි වෙනකොට ප්‍රශ්න. එහෙනම් මේ දවස්වල ප්‍රශ්න කියන්නේ ඒකයි. මේ දවස්වල ප්‍රශ්නද දන්නේ නේද? ධර්ම ශ්‍රවණය කරන අයගෙන් අපි අහන්නේ මේ දවස්වල මොකද කියන්නේ? මේ දවස්වල ප්‍රශ්න දව් මට අසනීප වගේක් තියෙනවා. මට තව ප්‍රශ්න වගේක් තියෙනවා. මට ඉඩම් ප්‍රශ්න වගේක් තියෙනවා. ඔක්කොම අර වැඩේ තමයි. ඉඩම බේරගත්ත ගමන් සෝමනස්ස. නේද? එහෙමයි හිතන්නේ. ඉඩමක ප්‍රශ්නයක් තිබිලා ඉඩම බේරගත්තට පස්සේ සෝමනස්ස තමයි. දවස් කීයක් ඒ සෝමනස්සේ තියෙනවද දන්නේ නැහැ. වාහනයක් ගන්නකම් දෝමනස්ස තිබ්බාට වාහනේ ගත්තට පස්සේ සෝමනස්ස තමයි. දවස් කීයක් ඒ සෝමනස්සේ තියෙනවද දන්නේ නැහැ. නේද? ඒව රැඳෙන්නේ නැහැ. ඒව රැඳෙන්නේ නැහැ. ඒව නවතින්නේ නැහැ. ඒවා නවතින්නේ නැහැ. ඇයි ඒව නවතින්නේ නැත්තේ? අන්න වේදනාවේ ස්වභාවය. හරිද? අපිට හම්බෙලා තියෙන පංච උපාදානස්කන්ධයේ ගතිය. මේ ලෝකේ ඉපදුනා කියලා අපි ඉපදිලා තියෙනවා කියලා අපිට වෙලා තියෙන්නේ උපාදානස්කන්ධ පහක් හම්බෙලා. ඒ හම්බෙච්ච උපාදානස්කන්ධ වල ගතිය ඕක. ඒක තමයි අපිට හොයාගන්න බැරි උනේ. යමෙක් වේදනාව දනී කියලා කියන්නේ ඔන්න ඔක හරියට දන්නවා. මොනවාද? පළවෙනියෙන් වේදනාව දන්නවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා. උපේක්ෂා වේදනා කියලා කියන අදුක්ඛ සුඛ වේදනා කියන ඒවා. ඔය ටික තමයි තියෙන්නේ. කොහෙද මේවා හැදෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය මනසේ කියන ඒවායි. මොනවද ඒවට කියන්නේ? චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ඝාන සම්පස්සජ, ජීවය සම්පස්සජ, කාය සම්පස්සජ,
මනෝ සම්පස්සජය කියලා කියන්නේ මේ වේදනා 6. එකත් එක්ක. එතකොට ඒ තැන්වල තමයි මේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ. සුඛ, දුක්ඛ, අදුක්ඛ, අසුඛ කියලා. එතකොට මේක හැම වෙලේම මේ ඇතිවෙන වේදනාවක් තියෙනවා නම් හැම නිමේෂයකම ඒ වේදනාව වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? අන්න හොයනවා අපි වේදනාවට හේතුව කවරේද නේද? හැදෙන්නේ කොහොමද? කොහොමද වේදනාව හැදෙන්නේ? ස්පර්ශයෙන් හින්දා. මොකක්ද මේ ස්පර්ශය කියලා කියන්නේ? බාහිර ආයතනයත්, අභ්‍යන්තර ආයතනයත්, විඥානයේත් එකතු. විඥානයේත් එකතුව. මම අහනවා අන්නාසි රස තියෙන්නේ අන්නාසි වලද? අන්නාසි කනකොට අපිට සැප වේදනාවක් එනවා. ඒක තියෙන්නේ අන්නාසි වල නේද? අන්නාසි සැප වේදනාව තියෙන්නේ අන්නාසි වලද? නෑ. අඹ සැප වේදනාව තියෙන්නේ අඹ වලද? නෑ. නේද? අඹ ඔහේ ගහේ හැමතැනම තිබ්බට රස හැදෙන්නේ නැහැ කවදාකවත්. රස හැදෙන්න මොකද තියෙන්න ඕන? දිවක් තියෙන්න ඕන. එහෙනම් සැප වේදනාව අන්නාසි සැප වේදනාව තියෙන්නේ කොහෙද? කට්ටිය කියන අතර කොහෙ කියලාද? දිවේ කියලා. එහෙනම් දැන් විඳින්න පුළුවන් වෙන්න ඕනේ. නේද? එහෙනම් ඒ විතරක් නෙවෙයි අපි සමහර වෙලාවට ආහාර එහෙම අරගෙන තියෙනවා මොනවා ගිල්ලද කියලා දන්නේ නැහැ. ඒ වේදනාව හැදිලා නැහැ. මොකද රූප වාහිනිය දිහා බලාගෙන වැඩේ කරේ. එහෙනම් එතෙන්ට මොකක්ද දෙන්න ඕන? විඥානය දෙන්න ඕන. මේ තුනේම එකතුවට කියනවා ස්පර්ශය කියලා. මේ තුන නිසාවෙන් උපදනා වූ ස්පර්ශ වේදනාව. ඇහත් රූපයත් විඥානයත් එකතුව චක්කු සම්පස්සජ. නේද? චක්කු සම්පස්සය කියලා කියනවා. ඒකින්ද උපදනා වේදනාවලට කියනවා චක්කු සම්පස්සජ වේදනා කියලා. ඇහැ මට ඕන හැටියට තියෙන එකක්ද? නෑ. ඇහැ නිබඳව වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඇහැට පිටින් පේන රූපය මට ඕන හැටියට තියෙන එකක්ද? අපි කන පැත්තෙන් ගමු. කන මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. මම දන්නෙත් නෑ කන මම හැදුවෙත් නෑ. ඒක වැඩ කරන විදිහක් දන්නෙත් නෑ. කන මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. ඒක නිබඳව වෙනස් වෙන මට ඕන හැටියට වෙනස් වෙන එකකුත් නෙවෙයි. කනට ගෝචර වෙන රූපය නේද? ශබ්ද රූපය ඒත් එහෙමයි. ඒක මට අදාළ නැහැ. ඒක කොහෙන් හරි කොහේ හරි ඝට්ටණයකින් හැදෙන එකක්. නේද? එහෙනම් ওই දෙක එකතු වෙලා හැදෙන විඥානය මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙනවද? නැහැ. නේද? එතකොට මේ තුන් දෙනාම රූපය හිතුවක්කාරයෙක්. ඒ කියන්නේ මට ඕන හැටියට නෑ කියලා මම හිතුවක්කාරයා කියලා කියන්නේ මට ඕන හැටියට නෑ. ශබ්ද රූපය. හරිද? ඒක වගේ හැප්පීම් හින්දා කොයි වෙලාවෙ කොයි විදිහට හැදෙයිද කියලා මම දන්නේ නෑ. වේදනාව මේ මොකද කන එහෙනම් කනත් එහෙමයි මම දන්නේ නෑ. මට අදාළ නෑ. මේ දෙක එකතුව හැදෙන්නා වූ විඥානයක් තියෙනවා නම් ඒ විඥානය හරියටම මං අවශ්‍ය වෙලාවට කනේ හට ගන්නවද? නෑ. දැන් මේ වෙලාවෙත් සමහරවිට මම කියන ඒවා ওই පැත්තට ඇහෙන්නෙම නැති කොටසක් තියෙනවා. කොච්චර හයියෙන් කිව්වත් සමහර කොටසක් ඇහෙන්නෙම නෑ. ඇයි? විඥානයේ මනසත් එක්ක එකතු වෙලා යන්ට ගියාය. මෙහි මං කයෙන් ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන සිටියාය. මොනවා වුණාද දන්නේ නැත. මොනවා කිව්වද දැන් සැරෙන් සැරේ ඔය ඕක වැහෙනවද නැද්ද? හොඳට තමන් ගැන මෙනෙහි කරනකොට මේක තේරෙනවා. හරිද? මේ වෙලාවේ සිද්ධ වෙන සිද්ධිය ගැනම මෙනෙහි කරොත්. හරිද? පුළුවන් තරම් කන් දෙක දික් කරගෙන ඉන්නවා බණ ටික නම් අදහනවා කියලා ඉන්නවා. හොඳට බලාගෙනත් ඉන්නවා. හරිද? නමුත් අපිම බැලුවොත් අනිත් පැත්ත හැරිලා සැරෙන් සැරේ කියපු දේවල් මොනවද කිව්වේ කියලා ඇහිලම නැහැ. ඇත්තටම ඇහුණා දන්නේ නැද්ද? ඇහුනෙම නැද්ද? ඇහුණා දන්නේ නැද්ද? නැත්තම් ඇහුනෙම නැද්ද? ඇහුනෙම නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ දෙක ගැටුණාට ඒකේ විඥානය සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඒක නිකන් ගිය එකක්.
හරිද? හුළඟ තිබුණා. හරිද? හුස්ම තිබුණා. හුස්මේ දැනීම හැදුනේම නෑ. එහෙනම් මේ හිටියට සැරෙන් සැරේ මේ ටික ඇහෙන්නේ. එහෙනම් විඥානයේ හට ගැනීමක් සිද්ධ වෙලා නෑ. ඔය තුනම ඒ විඥානයේ හටගන්න ප්‍රමාණය ඒකේ ඔක්කොම තීරණය වෙන්නේ අර කනත් ශබ්දයක් අනුව. ඒ දෙක මට ඕන හැටියට නෑ. විඥානයත් මට ඕන හැටියට නෑ. එහෙනම් ස්පර්ශය මට ඕන හැටියට තියෙයිද? මට ඕන ප්‍රමාණයට තියෙයිද? නෑ. එහෙනම් ස්පර්ශජ වේදනාව නේද? සම්පස්සජ වේදනාව කියන එක පිස්සු වගේ එකක්. ඒක අහම්බයක් වගේ එකක්. ඒක අහම්බෙන් මට හම්බෙන එකක්. ඒ කියන්නේ ඒක මට අදාළ විදිහට හදාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය විදිහට තමයි වේදනා හයම. හරිද? එතකොට මම දැඟලුවට හරියනවද? මම හදනවා සැප වේදනා මට උන හැටියට තියාගන්න. හරියයිද වැඩේ? හරියන්නෙම නෑ. හරියන්නෙම නෑ. ටිකක් වෙලා තියාගන්න පුළුවන් වගේ දැනෙනවා. ඒ මොකද ඒ? බාහිර ආයතනේ මම මට උන හැටියට හදන්න බලනවා. හරිද? අභ්‍යන්තර ආයතන කෙසේ වෙතත් බාහිර ආයතනේ හදන්න මට උන හැටියට. එකම විදිහට ශබ්ද එන විදිහට මොකක් හරි එකම ගානට හැප්පෙන්න තියලා තියෙනවා. හරිද? නැත්නම් එක දිගට මං අඹ ගෙනල්ලා කණ්ඩායි පටන් ගත්තා. මොකද අඹ වලින් මට සැප වේදනා හැදෙනවා කියලා පොඩි කෑලි වලට කපලා දැන් කෑලි 10ක් 15ක් කනවා. දැන් අඹ වදිනවා දිවේ. විඥානයක් තියෙනවා. සැප වේදනාවට මොකද වෙන්නේ? ඕන වැඩි. එපා වෙනවා කියන්නේ මොකද? සැප වේදනාව නැති වෙනවා. දැන් මේකේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන්නේ නේද? එකම શબ્දයක් ඇහෙන්න මං දාගන්නවා. එකම ගීතයක් බලන්නකෝ 3 සැරයක් විතර ඇහුවට පස්සේ හරීම අහන්නකො මේ සින්දුව කියලා කියන්නේ කොහොමද පිස්සු හැදෙනවා කියලා කියන්නේ. හරිද? ඒ තරම් සැප වේදනාවක් තියෙනවා කියලා කියන්නේ ඒකේ. හැබැයි 3 සැරයක් විතර අහනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ඇහුනොත් දුවනවා. නේද? ඇහුනොත් දුවන ගානට එනවා. හැබැයි ආය පසුව ආය අහන්න ඕන වෙනවා. මේක මගේ තීරණ දේවල්. පස් සැරයක් ඇහුනහම ඇති කරවන්න මන්ද කිව්වේ අද උදේම. අද උදේ මේකට මං කියන මං සින්දුවක් පස් සැරයක් අස්ස වුණා. පස් සැරේ මට හොඳට සැප වේදනාව ඕනේ. ඊට පස්සේ ඒක දුක් වේදනාව කරන්න. ඊට පස්සේ හැන්දෑවේ ආයෙ සැප වේදනාව කරන්න ඕනේ. හරිද? හරියට 6ට මේ මට සැප වේදනාව ඕනේ. ඒව මගේ වැඩද? ඒව මගේ වැඩ නම් අන්න අර මං දැන් කිව්වා වගේ ඒවා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නේද? විටක සැප වේදනා හැදෙන වස්තුව තවත් මොහොතක දුක් වේදනා ඇති කරනවා. විටක දුක් වේදනා ඇති කරන වස්තුව තවත් මොහොතක සැප වේදනා ඇති කරනවා. හරිද? බොහෝ විටක සැප වේදනා ඇති වෙන්නේ වැරදි අවබෝධයෙන් හින්දා. ඔන්න ලෝකුම අර්ථයක් තියෙන දෙයක් මේ. ලොකුම හේතුවක්. හරිද? ඇයි එහෙම කියන්නේ? මං ඊයේත් මේක මතක් කරා. අදත් මතක් කරන්න වෙනවා. පංච උපාදානස්කන්ධය ගැන මතක් කරද්දී මේක මතක් කරන්න වෙන්නේම ලෝකේ සැප වේදනා හැදෙනවා නොදන්නකම හින්දා. ඒක මොකක්ද කියලා තේරෙනවද දන්නේ නැහැ. මිනිස්සුන්ට සෝමනස්ස වේදනාවන් හටගන්නවා නොදන්නකම හින්දා. ඔක කියනකොට ලොකු දෙයක් කියලා තේරුණාට කියලා දුන්න ගමන් තේරෙනවා අයියෝ මේ පොඩි දෙයක් නේ කිව්වේ කියලා. හැබැයි මේ පොඩි දේ ගැනවත් අපි ගවේෂණය කරලා නැති හින්දා අපේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන මේ පොඩි දේ ගැනවත් අපි හරියට දන්නේ නැහැ. හරිද? ඒවා තමයි තියෙන මහා ප්‍රශ්න අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕනවා. ඒකයි කිව්වේ අපිව තේරුම් ගන්න නැහැ කියලා. රත්තරන් මාලයක් හම්බුනහම සැප වේදනාවක් තියෙනවා. මොකද ඒක කාලයකට ටිකක් වෙනස් වෙන්නේ හිමින්නේ. ඒකේ වෙනස අපිට ප්‍රදර්ශනය වෙන්නේ හිමින්. හරිද? ඒකින්ද කෙනෙකුට රත්තරන් මාලයක් දැක්කම සතුටක් තියෙනවා. ඉතින් ඒක රත්තරන් මාලේ හින්දා ඇති වෙන සතුටක් කියන්නකෝ. ඒ විදිහම ඒ දිස්නෙම තියෙන ඉමිටේෂන් මාලයක් හම්බ වෙනවා. හරිද? ඒක හින්දා යාට සතුටක් ඇති වෙනවා. ඒ සතුට සැබෑ සතුටක්ද එතකොට? නෑ. ඒකට හේතුව නොදන්නකම. අවිද්‍යාව. ඉතින් මං කොච්චර මේක කියලා ඇද්ද මේ වෙනකොට? ඇයි මං ආයෝකම කියන්නේ? මං කියලා තියෙනවා මේ ධර්ම දේශනා මාලාවල් ධර්ම කරුණු එකතු කරන එක නෙවෙයි. අපිට මේ අදහස අපේ මනසට ඇහිලා තේරුම් යන්න ඕනේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව සතුටක් සැපක් ඇති වෙන්නේ
පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය දන්නේ නැතුව ඒක රත්තරන් කියලා හිතන හින්දා. පංච උපාදානස්කන්ධයට රත්තරන් කියලා කතා කරන අය ඉන්නවද? අය කෙලින්ම කතාත් කරනවා. හරිද? අය නොදන්නකම කියන එක ඉතින් පැහැදිලි. ඒකට රත්තරන් කියලාම කියනවා. රත්තරන් කියලා කියන්නේ වෙනස් වෙන වේගය ගොඩක් හිමින් වෙන හින්දා රත්තරන් කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කොහොමද දන්නේ? රත්තරන් කියන්නේ පංච උපාදානස්කන්ධයේ කොටසක්. අපි උදාහරණයක් විදිහට ගන්නෙ නේද? අපිට පේන්න තියෙන මනුෂ්‍ය సంతාන තුල ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාගේ වේගවත් වෙනසේ වේගවත් බවක් තියෙනවා. නේද? රත්තරන් හින්දා නැවත හැදෙන රත්තරන් රූප කොටස් අර පරණ එකට ගොඩක් සමානව හැදෙනවා. නැතුව ඒක වෙනස් වෙනව නොවෙනව නෙවෙයි. ඒ පරම්පරා ලක්ෂණ සමානයි අපේ ළඟ තියෙන ඒවා එහෙම නෑ වේගෙන් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස අත්දකින්න නැතුව තේරුම් ගන්න නැතුව අපි මේවා වෙනස් වෙන්නේ නැති වේවාය කියලා මේක ගැන පිරික්සන්න නැති කට්ටියට අදහස් වෙනවා. ඉතින් ඒකින්ද වේදනාව එක දිගටම තියාගන්නවාය කියලා අදහසකින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. වේදනාව එක දිගට තියාගන්නවාය කියන අදහසින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ තමයි වේදනාව නිට්ටයයි කියලා. ඒක සැපයි. ඒක මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියන්නේ ආත්මයි. මමය මගේ ආත්මය කියන අදහස ඇති වෙන වේදනාව ගැන. ඒ වේදනාව ගැන දන්නේ නැති හින්දා. එතකොට ස්පර්ශය හේතු වෙලා වේදනාව හටගන්න එකට ස්පර්ශය ගැන දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද? ස්පර්ශය කියන්නේ අපිට ආහාර වාරයේදී අපි මේ ගැන කතා කරා හැම ගහපු එළදෙනක් වගේ කියලා. හැම ගහපු එළදෙනකට මේ හුලං වදින තැනක හිටියත් හරියට එයාට එන වේදනාව නවත්ත ගන්න බෑ. ඒවට අපි කියන්නේ ඒවට තිරිංග නැහැ, බ්‍රේක් නැහැ. නේද? එතකොට එයා ඒකෙන් වලකින්න කියලා බිත්තියකට හේතු වුණොත් ඊට වැඩිය හපන්. එයා බිම ඉඳගත්තොත් ඊට වැඩිය හපන්. අන්න ඒ වගේ දැනෙන්න ඕනේ ස්පර්ශය ගැන කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එහෙනම් ස්පර්ශජ වේදනාව කියන එක මට අදාළ නැතිම වැඩපිළිවෙලක් මේ ශරීරයේ ඉන්ද්‍රියන් ආශ්‍රිතව සිද්ධ වෙන මට අදාළ නැති වැඩපිළිවෙලක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. මොකද ඒකට ස්පර්ශය හේතු වෙන හින්දා මට ඒ එකක්වත් මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට නොවෙන්න ඕනේ කියලා නවත්තන්න බෑ. හරිද? ඒකයි මම රැවටිලා තියෙන්නේ. මම අසාර්ථක උත්සාහයක් ගන්න කියලා කවදා හරි තේරෙන්න ඕනේ. කරන්න බැරි දෙයක් කරන්න ඕනේ කියලා ඉල්ලනවා කියලා කියන්නේ කවදාක්වත් ඒක කරන්නම බැරි තත්වයක තියෙන දෙයක් කරන්න ඕනේ කියලා ඉල්ලනවා කියලා කියන්නේ මෝඩකමක්ද නැද්ද? අන්න ඒ වගේ යමෙක් හිතන්නේ නම් මං සැප වේදනාවක් අනාගතයේදී හදාගෙන ඒක වෙනස් වෙන්න නොදී තියාගෙන සුවසේ ජීවත් වෙනවා. සඳෑ කාලයේ සුවසේ ඉන්න ගොඩක් කට්ටිය සිහිනවමින් ඉන්නවද නැද්ද? නේද? ඉන්නකො මම පෙන්ෂන් ගියාම මෙහෙමයි, ඉන්නකො මම මෙහෙම වුණාම මෙහෙමයි කිය මට අවසාන කාලයක් එනවා. දැන් නම් ප්‍රශ්න වගේක් තියෙනවා. නේද? ඉස්සෙල්ලා කිව්ව කතාවම ආයෙ කියන්නේ දැන් මේ ටිකේ ප්‍රශ්න වගේක් තියෙනවා. ওই ටික විසඳුනාට පස්සේ මට කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන් කාලයක් එනවා. මම ඔක්කොම හදාගෙන තියෙන්නේ එහෙම ඉන්න. පංච උපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම ඉන්න පුළුවන් කාලයක් එන්නේ නෑ. එහෙම ඉන්න පුළුවන් කාලයක් එනවනම් කුමන කාලයද? ධ්‍යාන මට්ටමකට ළඟා වෙන කාලයක් තිබ්බොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨ ධම්ම සුඛ විහරණයෙන් යුක්තයි කියලා. මේ ජීවිතයේදී විඳින්නා වූ සුඛ විහරණය කියලා යමක් තියෙනවා නම් ඒ තමයි ප්‍රථම ධ්‍යානයෙන් එහාට තියෙන ඒකට කියනවා සුඛ විහරණය කියලා. ඊටත් එහාට තියෙන ආකින්චඤ්ඤායතනය, ආකාසඤ්ඤායතනය, විඤ්ඤායතනය, නේව සංඥා, නාසඤ්ඤායතනය වැඩි ඒවට කියනවා දිටු දැමියෙහිම ඇති කරගන්න පුළුවන් මේ ජීවිතයේදීම ඇති කරගන්න පුළුවන් ශාන්ත විහරණය කියලා. හරිද? හැබැයි ඔක්කොම අනිත් පැත්තට පිරිහෙනවා. කෙනෙක්ගේ පිරිහෙන්න පුළුවන්. ඒකින්ද ඒවා බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නෑ. අනුමත කරනවා ධ්‍යාන හතර මොන අවස්ථාවේදීද? මාර්ග අවස්ථාවට ඕන වෙන දෙයක් විදිහට ඒ හතර අනුමත කරනවා. නමුත් එතනින් නැවතීම ඒ හතරෙන් විතරක් නැවතීම අනුමත කරන්නේ නැත්නම් ඒ ඔක්කොම පිරිහිලා නැවත අනිත් පැත්තට එන්න පුළුවන්කම සින්දා එන්න ඒ වාගේ තුල ඇති වෙන වේදනාවල්
ධ්‍යාන මට්ටමක ඇති වෙන සැප වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝක සැපය හා සමානයි කියලා. එතකොට මේ ජීවිතයේදී කයෙහි දැනීම් වලින් අයින් වෙලා සිතේ කාමච්ඡන්දාදියෙන් අයින් වෙලා හිතේ දුක් ඇති වෙන තැන් වලින් බැහැර වෙලා යමෙකුට සැපයක් විඳින්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඔතන විතරයි. හැබැයි ඒක කෙරෙහි චතුත් අධ්‍යාන මට්ටමට එනකොට උපේක්ෂාව හට ගන්නවා. ප්‍රීතිය සහ සැපේ පිළිබඳ උපේක්ෂාව ඇති කරගත යුතුව තියෙනවා. මොකද ඒවා తాවකාලික ස්වરૂපයේ තියෙන ඒවා. එහෙනම් අනිත් දේවල් ගැන කවර කතාවක්ද? නේද? ඒ දේවලුත් ඊටාම తాවකාලිකයි කියලා සඳහන් කරලා තියෙද්දි අනිත් දේවල් ගැන කවර කතාවක්ද? ඒකින්ද මෙන්න මේ වේදනාවට හේතුව වෙන ස්පර්ශය තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වේදනාවේ නැති කිරීම තේරුම් ගන්න ඕනේ. මේ වේදනාවේ නැති කිරීම කියලා කියන්නේ මොකක්ද? මේ ස්පර්ශයට හේතු වෙන ආයතන ආදිය කෙරෙහි තිබ්බ තණ්හාව හින්දායි මට මේ සැරේත් ආයතන පහළ වෙන්නේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා කියලා කියන ධම්ම තණ්හා කියලා කියන හය ආකාරයක තණ්හාව හින්දායි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. නේද? ඒ තණ්හාව අතීත තණ්හාව හින්දායි මේ වගේ ශරීරයක් හම්බෙන්නේ, මේ ආයතනයන් පහළ වෙන්නේ. ඒක හින්දා මොකද වෙන්නේ? මේ ස්පර්ශය හින්දා ඇතිවන සැප වේදනාව කෙරෙහි නැවත තණ්හාව උපදිනවා. මේක චක්‍රීයව කැරකෙන හැටි නේද? මේක කැරකෙන හැටි බලන්න නැවත තණ්හාව විතර. ඉතින් අපි එක එක භවයන් වල ඉඳලා මේ තණ්හාව තෘප්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙලක ඉන්නවා. බලන්න හැම භවයකම ඉන්න හැම සත්වයක්ම හිමින් හොරෙන් ඇවිදලා ගිහිල්ලා හරි යන්න බැරි ගාත ගිහිල්ලා හරි මොනවද හොයන්නේ? ආහාර හොයනවා. නේද? ආහාරවල රසය හොයනවා. ඊළඟට නොයෙකුත් ආකාරයේ වෙනත් සැපයන් ඉන්ද්‍රියන් හරහා හොයනවා. ඒ හොයච්ච තැන් වලට තදින් ඇලෙනවා. බලලු පවා තැන් වලට ඇලිලා ඉන්නේ ඇයි? ගැලවෙන්නේ නැතුව ඉන්නේ ඇයි? අන්න ඒ හොයන සැප වේදනා හින්දා. ඒවට ඇලෙන හින්දා. හරිද? ඉතින් එතකොට මේ කියන වූ වේදනාව තමයි මේ වේදනාවට හේතු වෙන්නේ අතීතයේ හේතු වෙච්ච තණ්හාවල්. ආය නැවත මේ වේදනාව හින්දාම තණ්හාව ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් එතකොට මේ ඔක්කොම නැති කර ගන්න නම් මේ පිළිබඳව තියෙන වැරදි අවබෝධය නැති වෙන්න ඕනේ. වැරදි අවබෝධය නැති වෙන්න ඕනේ. අන්න ඒ වැරදි අවබෝධය නැති කරගන්න අපිට යම් නිකම් බෑ. මෙහෙම හිටියට බෑ. හරිද? වැරදි අවබෝධය නැති කරගන්න නම් අපි යම් ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. අපේ හිතෙන් පිරිසිඳ මේ වේදනාව දකින්න ඕනේ. වේදනාවේ සැබෑ ස්වභාවය පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඒකේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වේදනාවේ සැබෑ ස්වභාවය පිරිසිඳ දැකීම කියලා කියන මේ වැඩපිළිවෙල තුලින් අපිට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය මතුවෙනකොට ඒ වේදනාව පිළිබඳ කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම නිසා ඒක මට වන හැටි තියාගන්න බෑනේ. දැන් ඔය කියනකොටත් තේරුණානේ ඒක තමන්ගේ තුලින් අත්දකින්න ඕන. ඒක අත්දකින්න මේ මනස යොදන්න නම්, මගේ හිත යොදන්න නම් ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න මගේ හිත ඒකාග්‍රව ඒක තුල රැඳෙන තත්යකට පත් වෙලා තියෙන්න ඕනේ. එහෙමපත් වෙන්න නම් මම මොකද කරන්න ඕන? හිත පුහුණු කරන්න ඕනේ. කෙලින් ඉන්න එක තැනක. නැත්තම් මේ සන්තතිය වේදනා සන්තතිය තේරුම් ගන්න පුළුවන්කම නැහැ. හරිද? ඒක එහෙම වෙන්න නම් සීලයෙන් පළවෙනියම පන්නරයක් ලබා ගන්න ඕනේ. හිත වේගවත් කෙලෙස් වලට අනේක සීලයෙන් අයින් කරලා දීලා චිත්ත සමාධියෙන් ඒකාග්‍රභාවය සකස් කරලා දෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියලා භාවිතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීමෙන් මේ සියලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති කියන ආකාරයට අපේ චින්තන විපර්යාසය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන කෙනෙක් තුළ තිබිය යුතු සකස් වෙන චින්තන විපර්යාසය තමයි ඔය චක්කුකරණී, ඥානකරණී, උපසමාය ආදි වශයෙන් තියෙන්නේ. ඒකෙන්ද විසඳුමක් තියෙන ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒකින්ද මේ විසඳුම ලැබිලා තියෙන වෙලාවේ ඒකට සාධාරණ ඉෂ්ට කරන්නට ඕනේ. ඉතින් එහෙම වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිලා තියෙන වෙලාවක අපි මේ වේදනාව, වේදනාවේ සමුදය, වේදනාවේ නිරෝධය, වේදනා නිරෝධගාමිනී
පටිපදාව කියන ඒවා පාවිච්චි කරේ නැත්නම් අපි හැමදාමත් වැරදි දේ ගැන හිතමින් නිවැරදි නැති ඉමිටේෂන් සතුට ලබමින් ඒක මත රඳා පැවතිමින් ඉඳීවි. ඇත්ත දැනගත්ත කෙනා ඒ සත්‍යයට අනුව කටයුතු කරලා සත්‍ය අවබෝධ කරගෙන සියලු දුක් නැති කරගන්නවා. ඉතින් ඒක හින්දා මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංසය හැම දිනාටම එවැනි වූ සියලු දුක් නැති කර ගැනීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ කල්යාණ මිත්‍ර දායකත්වයේ ලබාගත් මේ මැදිරියට ඇවිල්ලා අපි සමග ඒකාත්මික වෙලා ජයමග රූපවාහිනී මැදිරියේ අපිත් සමග ඒකාත්මික වෙලා කටයුතු කරන මේ පින්වන්ත පිරිසගේ කල්යාණ මිත්‍ර දායකත්වය නිසාවෙන්. ඉතින් බණ අහලා කවුරුන් හෝ කෙනෙක් තමන්ගේ සිත කය වචනය සංවර කරගන්නවද එහෙම සංවර කරගන්න වාරයක් ගානේ මේ ධර්ම දානමය දායකත්වයේ ලබාගත් පින්වන්ත පිරිසට විශාල පින් රැස් වෙනවා. ඒක එසේ වුවත් ඔබ අප හැම දිනම තුළ ජනිත වුණා සියලු පුණ්‍ය ශක්තිය මේ කල්යාණ මිත්‍ර දායකත්වයේ ලබා දුන්න ඇත්තන්ට කායික මානසික සුවය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. උතුම් නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා. ජාති ජරා ආදී යන අන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයන් විදියට සඳහන් කරලා තියෙන්නේ මීගොඩ කන්දේ වත්ත අංක 638 ලිපිනයේ කේ චම්පා සමරකෝන් මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. එතුමිය ඇතුළු දූ දරුවන් කියලා සඳහන් කරලා තියෙනවා. අප ඇතුළු සකල ලෝකවාසී ජනතාවට මේ උතුම් දහම අවබෝධයෙන් පරම උදාර වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානමය පින හේතු වේවා වාසනාව වේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම 2018 10 වෙනි දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමරත් කතිකාචාර්ය ජී සමරකෝන් දයාබර මහත්මයාණන්ට ආදරණීය පියාණන්ට උතුම් වූ නිර්වාණ සාන්තිය අවබෝධයට මේ උදාර වූ පුණ්‍ය කර්මය මහෝපකාරී වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සහෝදරයන්ට ඥාති පුතුණුවන්ට හා මේ උතුම් ධර්ම දානමය පින සංසාරික සාගරයෙන් එතර වන්නට සියලු දෙනාට හේතු වේවා පිට ආධාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. සකල ලෝකවාසී ජනතාවට නිවන් මඟ දොර විවර කර දෙන අතිගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගීව ධර්මය පතුරවන්නට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා. ලක්වැසි ලෝකවාසී සියලු දෙනාටම උතුම් අවබෝධය ලැබේවා කියන අරමුණෙන් තමයි චම්පා සමරකෝන් මෑණියන් දූ දරුවන් ගේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයට මේ කටයුතු සිද්ධ වේවා. විශේෂයෙන් ඒ අත්තන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. නමින් මේ පරිලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
නිවන් මඟ විමසුම